නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තයෝ මේ භික්ඛවේ අන්තරා මලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා පච්චත්තිකා අන්තරා වදකා තීති. ධර්මානුශාසනාවේ සදහැවර දායකත්වයේ දරන්නා වූ පින්වතුන් ප්‍රමුඛ මෙම ධර්මානුශාසනාව නරඹනු ලබන සවන් දෙන ලබන සදහැවර පින්වතුනි අනුග්‍රහකුන් බවතුන් අපට ඉදිරිපත් කරලා තිබෙනවා. මෙන්න මෙහෙම දෙයක්. වර්තමානයේ උද්ගත වී ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ ජනතාවගේ සිත් සතන්වල පවතින ප්‍රකෝපකාරී වෛරී සහගත හැඟීම සමනය කිරීමට උචිත ධර්මදේශනාවක් කරන මෙන් ගෞරවනීය දේශකයන් වහන්සේගෙන් ඉල්ලා සිටිමි. එතකොට කාලීන සිදුවීම් වල හරි වැරදි කියන එක විවේචනය කිරීම නොව කාලීන සිදුවීම් වලට ධර්මයේ ප්‍රතිකාර ගින්නට ජලය නෙමීමේ ප්‍රතිකාරයක්. එනවා මේ ගිනිවලට ධර්මයේ නැමැති ජලය ඉන්නේ කොහොමද කියන එක තමයි අපිට කතා කරන්න තිබෙන්නේ. කාලීන නැත්නම් වර්තමානයේ කියන වචනය මම දකින්නේ ස්වාක්‍යකෝලී යුද්ධය ඇති වුණෙත් එදා වර්තමානයේ. චූලෝදර මහෝදර යුද්ධ වැදුණෙත් වර්තමානයේ. ගැමුණු වෙලාර යුද්ධයත් වර්තමානයේ. 71 කැලරත් වර්තමානයේ. 83 අරගලයත් ජූලි කලබලයත් කළු ජූලියත් වර්තමානයේ. ඒ කියන්නේ හැමදාම මේ ගැටුම් ඇති වෙන්නේ අතීතේ හෝ අනාගතේ නෙමෙයි. වර්තමානයේ. ඒ මොහොත වර්තමානයේ අදේව අතීතේ වුණාට. ඒ වගේ මෑත මේ සිදුවීම් අපි වර්තමානයේ. වර්තමානයේ මිනිසාට මුහුණ දෙන්න සිදුවෙනා වූ අභියෝග හමුවේදී නොසැලී නොගැටී සිසුල්වන්ට සිටින්ට අවශ්‍ය සදහම් අවබෝධය පෘථග්ජන සමාජයට නැහැ. ඔවුන්ට තිබෙන්නේ පෞද්ගලික දුර්වලකම් සංගවාගෙන ගත කරන්නා වූ පිටට පේන හිස් පුහු ආගමික ජීවිතයක්. ඒකටත් ඔවුන් ආගමික කියලා කියනු ලබනවා. මෙබැවින් මේ මිනිසා ජීවත්වීමේදී මිනිසාගේ ජීවිතය තුළ රෝපණය වෙන පෝෂණය වෙන බලවත් වෙන අවශ්‍ය විට පාවිච්චි කළ හැකි සතුරු 3 දෙනෙක් ඉන්නවා කියලා පෙන්නලා තියෙනවා. තයෝ මේ භික්ඛවේ අමිත්‍රයෝ 3 දෙනෙක් හතුරු 3 දෙනෙක් වදකයෝ 3 දෙනෙක් පසමිත්‍රයෝ 3 දෙනෙක් ඒ වචනෙන් පෙන්නන්නේ අහිතා වැඩ පිණිසම ක්‍රියාත්මක වේ හැටි 3 දෙනෙක් උපතින් පසු කලක් කරනකොට ඔබ සංගවා ගන්න බව බුදුන් වහන්සේ වදාහරනවා. සංගවා ගන්නවා කියන එකේ තේරුම නිරන්තරයෙන් එළියට එන්නේ නැහැ. අවශ්‍ය මොහොතට එළියට ඇවිදින් සංගවී යන්න පුළුවන් ගරිල්ලා හමුදාවක් වගේ. මෙන්න මේ තිදෙනා ඉස්මතු විට උත්සන්න වූ විට ඒක ඒ පුද්ගලයාව අන්ධ කිරීමක්. අපි බලමු කොහොමද තිබෙන්නේ කියලා. මොනවද මේ 3 දෙනා? 3 දෙනා හැඟීම් විශේෂ 3ක්. ලෝභෝ භික්ඛවේ, දෝසෝ භික්ඛවේ, මෝහෝ භික්ඛවේ. මේ හැඟීම් 3 තමයි මේ අපේ ඇතුලේ ඉන්නා වූ අමිත්‍රයා, වදකයා, පසමිතුරා, කරදරකාරයා වෙන්නේ. ඒවා ආවහම ඒ 3ටම පෙන්නනවා අත්තං ජානාති ධම්මන්න පස්සති. එහෙම නැත්නම් ඊට හයින් පෙන්නනවා ජනනය කරන්නේ අනර්ථයක්මයි. අනත්ත් ජනනෝ ලෝභෝ
අනත්ත ජනනෝ දෝසෝ අනත්ත ජනනෝ මෝහෝ. ඒ හැඟීම් වලින් මුසපත් වූ පුද්ගලයා දනනය කරන්නේ අනර්ථයක්. ඔහුගේ සිත ප්‍රකෝප කරනු ලබනවා. ඒ තුළින් සිත අභ්‍යන්තරය සහ සමාජයට බියක් අතු වෙන බව ඔහුට තේරෙන්නේ. ඒ හැඟීම් වලින් මුසපත් වූ මොහොතට අත්තං ඥානාති හොඳ නරක යහපත අයහපත නීතිය සාධාරණේ තේරෙන්නේ. ධම්මං නදස්සති ධම්මං ගැඹුරටත් ගන්න පුළුවන් සරලව ගන්න පුළුවන් සාධාරණ යුක්තිය තේරෙන්නේ. මන්දයත් ඔහු අන්දන්තමං තදා හෝති ඔහු යං ලෝභං යං දෝසං යම් මොහම් මේ තුනෙන් හෝ තුනෙන් එකකින් සහතේ මුසපත් වූ විට ඔහු අන්ධයෙක්. අර මම ඉස්සර කියපු යුද සමයේ ගිනි සමයේ නියං සමයේ ඔය හැම සමයකදීම මෙන්න මේ හැඟීම් උත්සන්න වෙන්න පාර කැපුණොත් ඊට පස්සේ ඒ යුගයේ ඉන්න අය වෙඩිකාපු ඌරන් වගේ. වෙඩිකාපු ඌරට මරුවිකලින් ඉන්නේ. අනේ මට තුවාලයක් සිද්ධ වුණා බේත් කරන්නකෝ කියන්න තරම් ඉවසීමක් ඌට නැහැ. ඌ වෙඩි තියපු පුද්ගලයාත් පැනලා කකුලත් ඉරාන බඩත් පලාන මරාන යන්නේ. හොඳම විකල්පය වෙඩිකාපු ඌරෙක් බවට පත් නොවෙන්න Taman තේරුම් ගන්න එක. දෙවෙනි විකල්පය කලබල නොකරන එක. සාධාරණ හේතු තියෙන්න පුළුවන් කලබල වෙන්න. නමුත් ඉක්මන් වුණොත් කොරහෙත් අත දාන්න බැරි නේද? ඉක්මන් කොටයි නේද? හැම සැරේට වඩා හිංසරේ විස් ලොකුයි නේද? ඒවා ඉගෙන ගත්ත දේවල් පාසලින් ඇයි තමන්ගේ ජීවිතයට එකතු කරගන්නේ නැත්තේ? වර්තමාන අරබුදය විදේශීය වත්කම් හිඟවීමෙන් ආනයනික භාණ්ඩවල දුර්ලභ වීම. වෙනදා දවල් රැ නැතුව ඕනෑ වෙලාවක ඕන තැනකින් ගෑස් ගන්න පුළුවන්කම, ඉන්ධන ගන්න පුළුවන්කම, කිරිපිටි ගන්න පුළුවන්කම නැතුව ගිහින්. සුව පහසු ජීවිතයකට ක්‍රමෙන් ඔවුන්ම අපි හුරු කළා. මැටි වලං වෙනුවට ගෑස් වලං දීලා, දරගින්දර වෙනුවට ගෑස් ගෙනත් දීලා, එහෙම අපි හැමෝම මේ සුව පහසුවට කැමති. ඇඟේ දැලිගා ගන්න ඕනේ, වලං වල දැලිගා ගන්න, දැලි නැතුව යන්න පුළුවන් නම්. එසේ ස්වාභාවික ඉන්ධන වලට පුරුදු වෙලා හිටපු අය මේවට හුරු වෙලා සුව පහසුවට ගියා. ලාම්පු තෙල් දැල්ලට පුරුල්ලා හිටපුවා විදුලියට ගියා. කවුද කැමති? අපිත් එහෙමනේ. පහසුව. නමුත් මේ පහසුව සපයන්ට බැරි තැනකට ආවා අදාළ සම්පත් නැතිකමින්. දැන් මේක ඔවුන්ගේ වරදක් නෙවෙයිනේ, ජනතාවගේ වරදක් නෙවෙයි. ඒක 1958 59 ඉඳලා මේ මූල්‍ය කළමනාකරණය කරපු සමස්තයේ වරද. වැඩි වරද වර්තමානයේ තමයි. මේ සැප සම්පත් ලබා දෙන්න ලබා දුන්නා විදේශී ණය සුදු වලින් නඩත්තු කිරීමට යොදවීම තුළ ආදායම් නැතිව ගිහින්. ඉතින් ඒවා වැරදි තමයි. මේ නිසා මේ සමස්ත ජනතාව අර විඳපු සුව පහසුවට බාධා වෙනකොට ඔවුන්ගොල්ල ඇතුලේ තියෙනා වූ අර අනර්ථය ජනිත කරන්නා වූ ධර්මතා තුන ලෝභය, ද්වේෂය, මෝහය ඉස්මතු වෙනවා, දලුලා වැඩෙනවා. එතකොට ඒ යන්නේ සාමාන්‍යයෙන් මේකට තිබෙනවා මෙන්න මෙහෙම මේ ජාතක පොතේ කතාවක්. කතාව මම හිතා රුක්ක ධර්ම හරි නැත්නම් රුක් සම්බන්ධයෙන් තමයි තියෙන්නේ. කුගිරා මහගිරා ජාතකයේ වගේ එකක් වෙන්නේ නැති. මා කියන දේ තේරුම් ගන්න උත්සාහ කරන්න. එක කතාවක් වශයෙන් බලන්න එපා. රුකක වසා ඉන්නවා සත්නායකෙක්. පිරිසත් සමග රුකේ ඉන්නේ. ඔහුට පෙනෙනවා ගහේ අතු දෙකක් එකට ගැටෙනවා. සද්දය ඇහෙනවා, එකට ඇතිල්ලෙනවා, දැනෙනවා. ඔහු දුර දකිනවා. මෙහෙම ඇතිල්ලෙන්න ගියොත් රත් වෙනවා, රත් වුණොත් ගිනි ගන්නවා, ගිනි ගත්තොත් ගහ ගිනි ගන්නවා, ගහ ගිනි ගත්තොත් ඔක්කොම විනාශ වෙනවා. මේ අතු දෙකේ ඝර්ෂණයේ සංකේතවත් කරනු ලබන්නේ දෙපිලක ගැටීමට.
කවුරුණත් දෙපිලක් දුරදිග යන්නට නොයා යුතුයි. ඒ දුර්දශී චරිතයට කතා කරලා කියනවා ඔහු අනාගතය දකිනවා. මේක ඉන්න හොඳ තැනක් නෙවෙයි කියලා අතහැර ගියා කියන එකේ තේරුම ඝර්ෂණය අතහැරියයි කියන එක. නමුත් ඒක පිළිගත්තේ නැති අය කොරහේ කිඹුල්ලු දකින්නවද කියලා හිටියයි කියලා කියනවා. පසු කාලීනව ඝර්ෂණය වී රත් වීමෙන් ගිනි ගත්තා. දැන් අර ගියාය බේරුණා අනිත් ඔක්කොම මේ ගින්නට දැවී ගියා. ඔබ හිතනවාද මේ කෑලේක ගහක් ගිනි ගත්ත කතන්දරයක් බුදුහාමුදුරුවෝ කියන්න තරම් බොළඳයි කියලා? මට එහෙම හිතන්න බෑ ඔබට පුළුවන් වුණාට සමාජයේ. මේ ජාතක පොතේ තියෙන්නේ වල් හැලි ගම්මැදි හැලි කියලා හිතන්න මම මොඩ නෑ. මේ පෙන්නන්නේ දහම් පෙළ. දුරදිග බලන්න වෙනවා කල්තියා පණින්ට පෙර සිතා බලනවා. එහෙම ගියොත් මොකද වෙන්නේ? ඒ නිසා මේ අවුලවන එක නිව්ටන්ගේ චාරිත්‍රය පිළිබඳ නියමෙත් ඕක තියෙනවා. සෑම ක්‍රියාවකටම සමාන වූත් ප්‍රතිවිරුද්ධ වූත් ක්‍රියාවක් ඇත. ක්‍රියාවට ප්‍රතික්‍රියාව. අපි කියමු හේතුඵල. එනිසා මේ මාස කීපයක් තිස්සේ මේ ඌනතාවයන් තුළින් පෙළමින් මහමග නිදිවරමින් හිටපු අය සහනෙන් ඉන්නේ නැහැ. අසහනෙන් පීඩාවෙන් ඉන්නේ. ඔවුන් නෙවෙයි ඒක කළේ. ඔවුන්ට සැපදෙන්න කරපු අය කෙරෙහි ඔවුන් ඉන්නේ ඊට පස්සේ අමනාපෙන් ද්වේෂයෙන්. අන්න අර ඇතුළතදී විච්ච අමිත්‍රයා ලෝභ දේශ මොහයන් මතුවෙන්න කාරණයක් හදුනා. දැන් මේ ලෝභය ධන ලෝභය වෙන්න පුළුවන්, බල ලෝභය වෙන්න පුළුවන්, නිල ලෝභය එක එක විදිහට තියෙන්න පුළුවන්. අන්න මේ රටාව පිළිබඳ මටත් තේරෙනවා සමාජයේ තරුණ පරපුරටත් තේරෙනවා. දිගින් දිගටම මේ යන රටාව එන්න එන්න දුෂ්චරිත වෙනවා, හොරකම් මරකම් වැඩි වෙනවා, පිරිහෙනවා, ඇරුණාම ගොඩ එන්න බෑ. ඒ නිසා විකල්ප යෝජනාවක් තමයි මේ ක්‍රමයෙන් මිදෙන්න ඕනේ කියන එක. නමුත් ඔවුන්ගේ සඳහා ගත් ක්‍රියාමාර්ගය එක ඔවුන් නමක් තියෙන ආදරය අරගෙන නැත්තම් සාමකාමී කියලා. ඔවුන්ට ඒක සාමකාමී තමයි. නමුත් ඔවුන් වදයක් වෙන්නේ නැද්ද බලය රැකලා ඉන්න හින්දා හදන පාලකයින්ට? ඔවුන්ට තමන්ගේ හොරකම් වසා ගන්නට, පරම්පරාවේ තව තියෙන නළු ටික අයින් කර ගන්න, තව තියෙන වැරදි කරපුවා වහ ගන්නට බලය අවශ්‍යයි. දැන් බාධාවක් වශයෙන් සලකනවා. අන්න පළමුව මුරබල්ලෝ මෙහෙවනවා. මුරබල්ලෝ ඉන්නවනේ ආණ්ඩුවකට. එතකොට අර සංසුන් අයත් තරමක් කලබල වෙනවා. නැත්නම් මේක වදයක්කට ගන්නවා. සාමාන්‍යයෙන් සන්ධ්‍යාවේ පිරිත් දේශනාවක් කරලා අවසන් කළොත් ඒක වදයක් වෙන්නේ නැහැ. නමුත් රැලි වෙන කන්දාර පිරිත් අහන්න කියන්නත් මේක පිරිතක් නෙමෙයි වදයක් වෙන්නේ නැද්ද නිදා ගන්න රැතුව. ඒ හැම එකක්ම මිනිසා කුපිත කිරීම නේද? එතකොට මේ Tamanට කරදරයක් වුණා එලවන්න ඕන. එහෙමනේ. ඒකට සැලසුමක්. කෛරාටික සැලසුමක්. ඒකට අන්න බලලු ලව්ව කොස්සට තමයි බාවන්න හදන්නේ. අත පුච්චන්න ගියොත් අත පිච්චෙනවනේ Taman අත දාන්න ගියොත්. ඔවුන් පණින්ට පෙරහිතා බැලුවේ නැත්තේ ඇයි? ඇයි ඔබට මේක තේරෙන්නේ නැහැ ක්‍රියාවට ප්‍රතික්‍රියාව? මගේ යකා ඇවිස්සුනහම අනුන්ගේ යකා නිකන් ඉදී කියලා හිතන්නේ දන්නේ නැහනේ. මගේ යකා උස්ස ගන්න නැතුව හිටපන් කියලා ඔය කියන්නේ. උඹේ යකා ඇවිස්සුනොත් මගේ යකා නිකන් ඉදී කියලා. ඒක නෙමෙයි. එතකොට ඒ ගිය පාර වැරදි. එතකොට ඒක මොකද වුනේ? අර ඉන් එහාට ක්‍රියාත්මක වෙනකොට පගාවට, මත්පැන් වලට, පොළු වලට, එහෙම නැත්නම් ඒ උසිගැන්වීම් වලට වහල් වුණ අය දැන් ඉන්නේ ලෝභෝ, දේශෝ, මෝහෝ කියන මේ තුنين. යුක්තිය සාධාරණේ මොකක්වත් උන්ට පෙනෙන්නේ නැහැ. අර සාමකාමීව හිටියා ඉන්න අයටත් ඒ වගේ හැමදාම ටිකන්න බෑ.
එරත් ඔවුන්ගෙන් අතින් එහා පැත්තට ඕක යනවා ඊට පස්සේ. කලදුට කල වලහි ගන්න අය ඉන්නෝ. අවස්ථාවක් එනතුරු. ඔය සාමකාමී එක එතනින් එහා පැත්තට වාහන පෙරලන එක හරි ගිනි තියෙන එක හරි සාධාරණයි. දැන් ගින්න. ගිනි ඇවිලෙන්න පටන් ගන්නවා. දැන් ගින්න පැතිරෙනවා ඊට පස්සේ. අර වෙඩිකාපු ඌරන්ට තමයි මේ ප්‍රශ්නේ හම්බ වෙන්නේ. ඔය ASCII මැරයෝ හොරු ඔක්කොමත් ඉන්නවා. ඒ නිසා එතනින් එහා පැත්තට අරගලේ නෙමෙයි මේක. හොරගලය, මැරගලය, බොරුගලය, මරගලය. ඒක අර දරුවන්ගේ නෙමෙයි. මට ඒකත් තියාගන්න ඕන. දැන් පේරුණානේ උන දේ. එතකොට මා දකින්නේ මේ ද්වේෂයෙන්, ලෝභයෙන්, මෝහෙන් කටයුතු කවුරුත් සාධාරණ නැහැ. අපේ පැත්තේ හිමයි. ඒ නිසා ඉස්සරලා ඉගෙන ගන්න ඕනේ මේ වගේ සිද්ධියකදී මිනිසා කුපිත කිරීම වතුර රත් කිරීම වගේ වැඩක්. වතුර රත් කරන්න ගින්දර දානවා. රත් වුණාම මොකද වෙන්නේ? රත් වෙච්ච වතුර තුරලාකින් ගින්දරම තමයි නිවෙන්නේ. ගින්දර ඕක දන්නේ නැහැ. අවිඥානික බැවින්. පරිණ්ඩ පෙර හිතා බැලුවේ නෑ නේද? දැන් අත පිච්චුනේ නෑ නෙමෙයි අතත් පිච්චුණා අන්තිමට බලලා ලෝකස් වල බලන්න ගිහින්. එතනින් එහා පැත්තට තව කාරණා තියෙනවා ඉතින්. මිනිසුන් රැලි වෙන කල්ගේ පෝලිං වල ඉන්නකොට ගෙවල් වල ගෑන්ට් 50ට ගෑස් ටැංකි තියෙනවා දැක්කම මිනිසුන්ට පොර කිලෝ 5-10ක් හොයාගන්න නැතුව පොර ගොඩවල් කොහේ හරි ගොඩ ගහලා තියෙනවා දැක්කම මිනිසුන්ට හාල් කිලෝ 5ක් හොයාගන්න නැතුවම හාල් කිලෝ 100 ගණන් ගොඩ ගහලා තියෙනවා දැක්කම ඒක වරදක් නෙමෙයි. මුදල් තියන අය ගණන් යනවා දන්න නිසා කල්තිය අය ක්‍රැස් කරගන්න ඇති. නමුත් ඔවුන් දකින්නේ ඒක නෙමෙයි අපිට නැති දේවල් ඔවුන්ට තියෙනවා කියලා. මේ හැම එකක්ම ඔවුන් කුපිත වෙන කාරණයක්. දැන් මේකේ හානිය ජීවිත 9යි වාහන 50ක් කෝටි සංඛ්‍යාත ගෙවල් 50ක් ගානක ඉනිපත් වෙලා. දැන් තේරුම් ගන්න. දැක්කද? ක්‍රියාවේ ප්‍රතික්‍රියාව ගින්නක් අරන් ගින්නට ආයේ මේ සල්ලි මේ රත්තරන් මේ හොඳ ඒවා මේ නරක ඒවා කියලා ගින්නට ඔක්කොම දැවෙනවා. ගිනි තබා ගත්තා. ගිනි අවුලුවා ගත්තා. ලෝභ ගිනි, දේශ ගිනි, මෝහ ගිනි මේ දැනුනේ. අර බාහිර ගින්න නෙමෙයි මම කියන්නේ. ඒ ගින්න ඇති කලේ ඒක. මේ පෘථග්ජන සමාජයේ ප්‍රශ්න විසඳන්න යන හැටි. එබැවින් කියවනක් තියෙනවා සෑම කළු අලාලාවකක රිදී රේඛාවක් ඇත කියලා. එක හීනෙන් මෙලි වෙන්නේ නැහැ කියලා තියෙනවා. ඒ වගේ මේ අපහසුතාවය සදාකාලෙම පවතින්නේ නැහැ. ප්‍රතිකර්ම යොදන්න ඕන බාරගත්ත අය කවුරු හරි. එතෙක් අපට අඩියක් පස්සට ගන්න පුළුවන්කමක් තියෙන යොසීමක් තියෙනවා නම් නැත්තම් අනුන් පිට වරද පටවමින් කෑකෝ ගහන්නම තමයි පුළුවන්. දැන් ඒ නිසා බුදුන් වහන්සේ වදාරන්නේ මෙන්න මේ කාරණා තුන. මිනිසා දුකට පත් කරනවායි කියලා. මිනිසා නෙවෙයි මිනිසා සතු ලෝභය, මිනිසා සතු ද්වේෂය, මිනිසා සතු මෝහය. ක්ලේශ ධර්මයන්, පාප ධර්මයන්. අපි ළඟ ඕක නෑ කියන්න එපා. පෘථග්ජන ඔක්කොම ලෝභ දේශ මොහ තුන කටුවක්. ඒ වර්තමාන මොහොතේ මේවා උස්සන්න වුණොත් ඒ වගේ දේවල් සිදු වෙනවා. ඒ නිසා ඇවිල්ලට ගින්නට පිටුරු දාන්න බොහොම ලේසි. ඇවිල්න ගින්නක් දුර දිගනවා නිවා ගන්නයි මහන්සි වෙන්න ඕන. තවත් ඔකට තියෙනවා භෝග කියන සූත්‍රයක් පෙන්ලා. ඒකත් තේරුම් ගන්න ඕන සමාජයේ. පංචමේ බික්කවේ ආනිසංසා භෝගීතු. මේ වතු පිටි ඉඩකඩම් ගෙවල් දරවල් යාන වාහන මේවා භවභෝග සම්පත් වල යහපත් විපාක 5ක් තියෙනවලු. භෝගනිස්සාය අත්තනෝ සුඛං අත්තනෝ සුඛේති පීනේති සම්මා සුඛං පරිහරති. මේ භවභෝග සම්පත් මට තියෙනවා කියලා මට සතුටු වෙන්න පුළුවන්. තිබෙනවා නම් ඊට පස්සේ ඒවා තමන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, බිරිඳ වෙනුවෙන්, ඥාතීන් වෙනුවෙන්, ගමරට වෙනුවෙන් ඒ විදිහට යොදන්න පුළුවන් ශාසනය වෙනුවෙන්. ඒක ආනිසංස යහපත් විපාක. නමුත් බුදුරජාණන් වහන්සේ ආනිසංස විතරක් දේශනා කරලා ඒකපාක්ෂික ධමයක් දේශනා කරපු උතුමෙක් නෙවෙයි.
පංචමේ භික්කවේ ආදීනව අභෝගේසු. තමන්ට ප්‍රමාණවත් වන සුරක්ෂිතතාවයන් පිළිබඳ සැක ඇති අවස්ථාවලදී ඒවා වෙනත් විදිහට සුරක්ෂිත කරන්න ඕන. මුදල් මගින් හෝ වෙනත් රක්ෂිත ක්‍රම මගින්. නමුත් බුදුන් වහන්සේ වදාරනවා ඒ භවභෝග සම්පත් වලට උරුමකාරයෝ තව 5 දෙනෙක් ඉන්නවා. ඔවුන්ට උරුමන දවසටත් අඬන්න දොරන්න නැතුව ඉන්න බුදුදහම පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕන. නැත්නම් අඬන්න දොරන්න වෙනවමයි. කවුද උරුමකාරයෝ? අග්ගි සාධාරණ භෝගා ගින්නට උරුමයි. ගෙවල් පිච්චුණා, වාහන පිච්චුණානේ. උදක සාධාරණ භෝගා වතුරට වැටුණානේ වාහන. චෝර සාධාරණ භෝගා වගිනි තියන්න ඉස්සෙල්ලා හුරුංගක් ಜಾති ගන්න ඇති. අග්ගි සාධාරණ, උදක සාධාරණ, චෝර සාධාරණ. තව ඉතින් ඔය පනත්පා නෝලන් නැත්තම් රාජබලයේ පතුරලා රාජසන්තක කරගන්න පුළුවන්. මම මේකට කියපු කතාවක් තියෙනවා. සාමාන්‍යයෙන් කණ්ඩ හිතුනහම කබරගොයා තලගොයා කරගන්නවා කියලා කියමනක් තියෙන්නේ. මේක තියෙන්නේ ජාතක පොතේ. නුවර කැවිදින් නතර වෙනවා අඹ සැමියෝලක්. රජතුමා දකින්නවා බිරිඳ රූමත් අයිති කරගන්න ඕන. හොයලා බලපුවම සස්වාමිකයි. ලොකුම බාධාව ස්වාමියෙක් ඉන්න එක. නැත්තම් රජුරවන්ට ප්‍රශ්නයක් නැහැ. අන්න නීතිය නැත්තම් ඒ රජ්ජුරුව කියන නීතිය ආයුතු පැත්තට ඡන්දෙන් දේශයෙන් බොයමින් අගටේට යන හැටි. ඔහු ඔත්තු කරුවෙකුට කියලා පවුන් මේ පිටවල යන වාහනේට රජ්ජුරුවන්ගේ මරකත මැණික කියලා කතා කරන එකක් ඒක දානවා. දාලා ප්‍රසිද්ධියක් කරන රජ්ජුරුවන්ගේ මරකත මැණික නැති වෙලා හොයන්න අල්ලලා දෙන්න. දැන් සතර දොර වාසල් කොට පරීක්ෂා කරද්දී අහුවෙන්නේ මොහු දන්නේ මොහුගේ රතේ තිබී. දැන් රජ්ජුරුව කෙලින්ම ඔහු මරා දාන්න තීරණය කළා. දැන් මේ හොරකම් කරලාද මැරෙන්න උනේ. බිරිඳ ලස්සන නිසා රජ්ජුරුවන්ට බිරිඳ අයිති කරගන්න ඔහු මරණයටපත් කරන්න කූටුව ප්‍රක්‍රමයක් යෙදුවා. මේක තමයි මේ රාජසාධාරණා කියන එකෙන් තේරම තියෙන්නේ. ඔවයිතම මාධ්‍ය වේදීන් පහර ගැනීමේදී, පැහැර ගැනීමේදී, ආයතන වසා දැමීමේදී ඕන තැනක ඔවා ක්‍රියාත්මක වෙනවා. දසරාය ධර්ම නෙමෙයි ඊට පස්සේ ඡන්දෙන් දේශෙන් බයෙන් අගතියට යමනේ. අගති වලින්. ඒකයි රාජසාධාරණා පාලකයින්ට මේ සාමාන්‍යයෙන් ඔකට කියන්නේ පොලිස් නීති පොතේ නම් ඔකට වගන්ති දෙකකුත් තියෙනවා කියලා මම අහලා තිනවා කියන්නේ හරියටම ගොරක ඕන්නම් දඩමස් කරන්න පුළුවන් දඩමස් ඕන්නම් ගොරක කරලා පෙන්නන්න පුළුවන්. විරුද්ධවාදියෙක් නම් ගොරක වෙනුවට දඩමස් තියන්නේ කියලා නඩු දාන්න පුළුවන්. හිතවතෙක් නම් ඔයක තිබුණේ දඩමස් නෙමෙයි ගොරක කියලා බේරන්න පුළුවන්. ඔකයි ගොරක දඩමස් කිරීම දඩමස් ගොරක කිරීම කියන එකේ තේරුම. ඔය බලේ හැටි. ඉතින් ඔය ඕනෑවට වඩා බලයට කිට්ටුයි ආවඩන්ට යන හැමෝටමත් හොඳ පාඩමක්. ඈතින් ඉන්න ඉගෙන ගන්න. ලැබෙන ප්‍රතිලාභ ටික ටික වුණාට විනාශය ඊට පස්සේ බොහොම විශාලයි. අනිත් එක උන් අපි විශ්වාසිත බට උන් විශ්වාස නැහැ උන් වෙනස් වෙනවා. අපි කියන දේ සිදු වෙන්නේ නැහැ. අපේ වැඩක් බලාගන්න එකයි අපිට කරන්න තියෙන්නේ. සමස්ත ජනතාව වශයෙන්. දැන් මෙන්න මේ විදිහට තව එකක් තියෙනවා. ගින්නට, ජලයට, හොරුන්ට, පාලකයන්ට, හොරුන්ට සහ අප්පේහි සම්පයෝගෝ. ඔය උරුම කරගත්ත සේරම තමන් විරුද්ධවාදීන් වෙන්න පුළුවන් නැත්නම් ඒ වලටත් අයිති වෙනවා. ඉතින් මේක නෙමෙයිද මේ උනේ? දැන් රක්ෂණය කරලා තිබුණා නම් වන්දි හම්බ වෙයි. නැත්නම් දරා ගන්න වෙනවා. ඔය ඉතින් තවත් මම දකිනවා සාමාන්‍ය මිනිස්සු අසරණ ලෙස සිටියේදී දුකසේ වුන් අතිවිශාල මන්දිර සදාගෙන අතිසුඛභෝගී ජීවිත ගත කළ බව ඒවත් තුලින්. එතකොට සේවයේ ජනතාවට තමන්ද කියන එක ඒවත් තුලින් මිනිස්සුන්ටත් පේනවා ඇති. මේ චෝර මනස මිනිස්සුන්ගේ හිතේ පාලකයන් විතරක් නෙමෙයි මම කියන්නේ සේවකයින්ගේ හිතේ තියෙන තුරු සිස්ටම් චේන්ජ් කියන එක බරුවක් වැඩක් වෙන්නේ නැහැ. එහෙනම් මම කියන්නම්. මද්ද්‍රව්‍ය කාර්යාංශයේ ඉන්න අය මද්ද්‍රව්‍ය හොරෙන් උස්සන්න නැති වෙන්න වෙනවා. නඩු බහන්න බාරව ඉන්න පුද්ගලයා ඒකේ තියෙන මද්ද්‍රව්‍ය ටික හොරෙන් විකුණන්න නැති කෙනෙක් වෙන්න වෙනවා. පොලිසිය රැකගෙන ඉන්න පුද්ගලයා වැරදට දඬුවම් දෙන්න ඇරුණාම සාක්කුවට ගාණක් හොයාගන්න නැති කෙනෙක් වෙන්න වෙනවා.
උත්සවයක් සංවිධාන පුද්ගලයා 50කට කෑම දීලා 100කට රජයෙන් අය කරන එක. ඔය සංග්‍රහවලදී පිඟාන් ගානට ඒ හොරකම් නෙමෙයිද? එහෙම නැත්නම් කිලෝමීටර් ගානක් ගිහින් ඒකට ගමන් වියදම් කියලා වැඩි පින් අය කරන එක. ඒ හොරා පාලකයා ළඟ නෙමෙයි සේවකයා ළඟත් ඉන්නවා කියලා ඔබට පේනවද? ඒ හොරා ආණ්ඩු මාරු වෙනකොට නිස්සබ්ද වෙනලා ආයෙ පටන් ගන්නවා. ඒ නිසා මේ තක්කඩිකමෙන් හොරකමෙන් පිරිච්ච සමාජයක් තුළ මේ ඔබ බලාපොරොත්තු වෙන සිහින ලෝකේ තවත් සුන්දර ලෝකේ තවත් සිහිනයක් පමණයි. අපි දකින්න හැටි ඔය. තව විස්තර ගොඩක් තියෙනවා ඉතින්. අන්න එහෙමනම් අපි හැමෝම රටට ජාතියට ආගමට තමන්ගේ ජීවිතයට මව්පියන්ට දරුවන්ට ආදරය ඇති වෙන වශයෙන් මේ හොරය බොරුව තක්කඩිකම කියන මේ සියල්ලෙන් විනිර්මුක්ත මිදෙන්න ඕන. එහෙම නැතිව බලය මාරු වීමෙන් පාට මාරු වීමෙන් පාලකයා මාරු වීමෙන් නෑ. රැකියා සපයන යම් කිසි දෙපාර්තමේන්තුවක් ආයතනයක් කියන්නේ තමන්ගේ යාළුවන්ට සුදුසුකම් නැතුව රස්සා දෙන ආයතනයක් වෙන්න බෑ එහෙනම්. අනිවාර්යෙන් ඒක සුදුසුකම් මත සමස්තය බෙදී යන දේශපාලනයේ වළංගු නොවන එකක් වෙන්න ඕන. අන්න එහෙම ගැඹුරින් අධ්‍යයනය කරන්න ඕනෑම කෙනෙක්. මායාමය සිහින ලෝකෙ ඉන්න එපා. හැමදාමත් දේශපාලනය අපිට මායාමය සිහින ලෝක තමයි හැමදාම මවලා දුන්නේ. 65 ඉඳලා මට මතක තියෙන්නේ. කෙරුණේ නැහනේ. ඒ නිසා මේක පුටුමාරු කිරීමේ විප්ලවයක් වෙනකොට ආධ්‍යාත්මික විප්ලවයක් බවට පත් කරගන්න පුළුවන් නම් එතෙක් තව ඇතුළත් කරන්න පුළුවන් දෙයක් තියෙනවා. දැන් මම ගිහිව රැකියාවට ගියා නම් මගේ සුදුසුකම් හොයනවා. ගුරුවරයෙක්, විධායක නිලධාරියෙක්, ප්‍රාදේශීය ලේකම්වරයෙක් තරඟ විභාග අභියෝගතා පරීක්ෂණයකින් සුදුසුකම් අරන් තමයි බලලා තමයි අදාළ තැනට ගන්නෙ. මොකද අය කාර්ය බහුලත්වය තුළ සුදුසු තීරණය ගන්න තරම් ක්ෂණික මොලයක් තියනවාද බලලා. නරකද මේ අපිව පාලනය කරන මධ්‍යස්ථානයට යන අයට සම්මුඛ පරීක්ෂණයක් තියලා අභියෝගතා පරීක්ෂණයක් තියලා එකෙන් සමත් වෙන අය පමණක් ගන්න ගත්තොත්. නමුත් මේ සංස්කෘතිය තුළ එහෙම නෙමෙයි ක්‍රියාත්මක වුණේ දිගින් දිගටම. ප්‍රභූත්වයේ තිබූ ධනය තිබුණු අයගෙන් 50 ගණන් වල 60 ගණන් වල ආරම්භ වුණ දේශපාලනය හරි හම්බ කරන තැනට ගිහින් නැද්ද? මට මතකයි කතාවක් තියෙනවා. එක තාත්තෙක් දරුවෝ 4-5 දෙනෙක් හදලා ඔවුන් උගතුන් බුද්ධිමතුන් බවට පත් කරලා වෛද්‍යවරයෙක්, ඉංජිනේරුවෙක් ආදී වශයෙන් මේ තැන් වලට පත් කරනවා. එක්කෙනෙක් හිටියලු ඉගෙන ගන්න බැරුව. උඹ ගැලපෙන්නේ දේශපාලනයට කිව්වයි කියලා කියනවානේ. මේක රටේ දේශපාලනයේ තේමාව නොමිය යුතුයි. ඒක ප්‍රතිපත්තියක් වශයෙන් තීරණ ගන්නට ඉහළ බුද්ධියක් තියෙන ඔවුන්ට ඒ පාලනය බාර දෙන්න ඕන. හොරුන්ට හරි තක්කඩින්ට හරි මෝඩයින්ට හරි බාර දීපු එකේ විපාක නේද ඔබ විඳින්නේ. අර මට මතකයි ඔය සෙඩ් ළඟ ඉන්න අය තමයි අපි මේව කරේ අපිටයි ගහන්න වටින්නේ කියලා කියා ගන්නවා දැන්. අපිම දීලා අපිටයි ගහන්න වටින්නේ කියලා. හරි. කොහොම හරි මේක විසඳෙන්නට ඕනේ. සාමාන්‍යයෙන් දෙකනපත් වෙච්ච විලක්වක් ලේසියට අතට ගන්නෙ නැහැ. නමුත් කවුරු හරි කැපවීම නෙවෙනවා නම් ඒක කරන්න ඕන දෙයක්. ඒකට සිහිනමම ඉන්න බෑ. දරුවන්ට බඩගිනි, දරුවන්ට පොත්පත් නැහැ, දරුවා අඬනවා. ඔය තුන් වේල කෑමක් නැහැ. ඔරොත්තු දෙන්නේ නැහැ. ඊට එහාට ඔක පුපුරා යන්නේ උටත් ලොකුවට. ඔය පුපුරාගේ එක තැනක්. එසා මොන හෝ ක්‍රියාමාර්ගයක් ගන්න ඕන. නමුත් මිනිසා හැම කෙනෙක්ම තේරුම් ගන්න. ඔයකෙදි විතරක් නෙමෙයි. මේ වර්තමාන ක්‍රියාමාර්ගය කියලා ගත්ත නිසා වචන ටික මම කිව්වේ. සොකේ ජීවිතේ, සොකේ පෞල් ජීවිතේ, සොකේ ගමේ ජීවිතේ, සහෝදර සහෝදරයන් සමග ගත කරන ජීවිතේ ඕනෑම තැනකදී
ඔය ලෝභයයි ඔය දේශයයි ඔය මෝහයයි කියන එක උත්සන්න වෙන හැඟීමක් තියාගෙන බොරුවට මල් වට්ටියක් අරන් බුදු පිළිමයක් ගාවට ගිහින් හරි එහෙම නැත්නම් අනිත් ආගම වලට ඇති සංකේතයක් ගාවට ගිහින් හරි පිට සාටෝප වූ ආගමික ජීවිතයට මේකෙන් මේකට උත්තර නැහැ. මන්දයත් බුදුන් වහන්සේ නිවුණ මිනිස්සු කියලා කියන්නේ සිවුරු පරවා ගත්ත අයට නෙමෙයි. ඉස කැනති අයට නෙමෙයි. ලෝභක්කය, දේශක්කය, මෝහක්කය. මේවා උත්සන්න වෙනවා වගේ බුදු සමේශය කරගන්න මාර්ගයක් තියෙනවා. ඉතින් ඔබත් ඔය 6 7 පන්ති ඉන්නකොට ඉවසීමෙන් සැනසීම ලැබෙයි කියලා රචනාවක් ලියන්න ඇති. හැබැයි රචනාව ලියවට ඔබ දන්නේ නැහැ ඉවසන්න. එනිසා මුණත් එක්කලා තරහ වෙලා නාහේ කපා ගන්නව නේද මේ කරන්නේ? කාගෙන් ගෙව්වත් ඔයාට වන්දි ආපහු ඔබට ගෙවන්න වෙනවනේ. මම පුදුම වෙන දෙයක් තියෙනවා. ලෝකේ තියෙනවා යම් යම් රටවල් බුද්ධ ආගමක් ඇත්තෙම නැහැ. නමුත් නීතිය සැමට සාධාරණයි. ඒ නිසා සමාජීය සාමකාමී පරිසරය පිරිසුදුයි සතුටින් ඉන්නවා. අපිට ඊට වඩා විශිෂ්ට දර්ශනයක් තිබිලත් අපි දැවෙනවා. ඒ බුදුන්ගේ හෝ දර්ශනයේ වරද නෙමේක හරවත්තලස ගත්තේ නැති එකේ වරද. උඩින් පල්ලෙන් අතගාන ආමිස පූජාවට සීමා වුණා වූ ඇදහිල්ලට සීමා වුණා වූ කාඩ්බෝඩ් බෞද්ධකම. අන්නේ ගැමරෙන් හදාරන්න. එවිට අවශ්‍ය තැනට උපදෙස් දෙන්න. කතා බහ කරන්න. නිර්භයව කතා කරන්න පුළුවන්. මිනිසා කුපිත කිරීම ගෙදරත් වැරදි, දේශපාලනෙත් වැරදි, කුඹුරු වැඩ වැරදි, බැව් ජලය බෙදා දීමෙත් වැරදි. ඕනෑම තැනක කුපිත කිරීම කියලා කියන්නේ මිනිසා තුළ සැඟවින්නා වූ මායя මතුවෙන එක. අතීතයේත් වර්තමානයේත් අනාගතයේත් කවදාවත් මෙයා මතුවෙලා යහපතක් කරන්නේ නැහැ. අන්න සවන් දෙන අය. යුක්ති සහගත සාධාරණ ව්‍යාපාරයට සාධාරණ සහයෝගය දුන්නට කාර්යයක් නැහැ. නමුත් නොදැන කරන්නේ ප්‍රතික්‍රියා දක්වන්නට අවශ්‍ය ක්‍රියාවක් යෙදීම නම් ක්‍රියාවට ප්‍රතික්‍රියාව ක්‍රියාත්මක වෙනවා. එනිසා මා මේ සම්බන්ධයෙන් කතා කළේ බොහොම කල් සිටේ. ගමේ ඉන්නකොට පොල් පිටිත් තියෙනවා, පොල් එලිත් තියෙනවා, දරත් තියෙනවා, අඹත් තියෙනවා, පොළසුත් තියෙනවා. මේකක්වත් නගරයට නැහැ. යලමහා කියලා දෙපැත්තකින් වැසිය දැහැලි හරිත භූමියක් අපට ලැබී තිබෙනවා. ඉතියෝපියාව වගේ රටකට මේ මොකුත් නැහැ. කවුරු හරි කණ්ඩ දෙන සාගතේ වේලිලා වෙහි යවුනේ. ඒත් ඒ මිනිස්සු ජීවත් වෙනවා. එනිසා මෙතන අඩියක් පස්සට අරගෙන අවංක වෙන්න කටයුතු කරොත් කල්පනා කරොත් නරකද? සේරවා. අඩියක් පස්සට ගන්න වෙනවා. මේ සියලු සැප සම්පත් දෙන්න විදිහක් නැහැ. ඊට පස්සේ උදුරා ගැනීම හොරකම හොඳයි කියලා කියනවාද? ඒක ගත්ත කෙනාට හොඳුනන අනිත් හැමෝටම දුකක් වෙන්නේ. තවදුරටත් එතකොට සුදු පිරුවටේ මඩ ගෑවෙන එක. බෞද්ධකම නැවති සුදු පිරුවටේ මඩ තමයි ගෑවෙන්නේ. ඒ නිසා බුදුසමයේ තියෙනවා සල්ලහුක බුද්ධි කියලා සැහැල්ලු ගතිපෙතෝ. අප්පකිච්ච වැඩ අඩු කරගන්න එක. අන්නේ විදිහට ගති ලක්ෂණ ගොඩක් පෙන්වලා තියෙනවා. තැනට ගැලපෙන ආකාරයට යම් යම් සීමා පනවා ගන්න ඕන. ඒ නිසා අර වගේ සාගතයෙන් මේ යන තැනකටපත් වෙයි කියලා එදත් හිතන්නේ නැහැ, මම අදත් හිතන්නේ නැහැ. මන්දයත් අර ස්වභාවිකව ලබා දෙන්නා වූ අස්වැන්න රටේ තිබෙනවා. ඔය කියන ජලය, විදුලිය, දුරකථන, මේ ගෑස්, ඉන්ධන තිබිලා නෙමෙයි අතල මුත්තල කාලා බීලා ජීවත් වුනේ. උන්ට ලුණුයි කරෝලයි
ගෙන්න වුණා. අනිත් ඔක්කොම ගමේ තිබුණා නේද? එතෙන්ද වැටෙන්න ඉස්සර වෙලා ඔය දියුණුව කියන එකේ අවසානයේ හිටපු තැනට යනවා කියලානේ කියන්නේ. රවුමක් නෙමේක. දැම්ම එතෙන්ද වැටෙන්න ඉස්සර වෙලා. මේ අභියෝගයන් කළමනාකරණය කරගන්න සමස්තයක් වශයෙන් සහයෝග දෙන්නේ කොහොමද? මේ අභියෝගයන් ගිනිපත්තු කරන දැන් බවට පත් කරන්නේ නැතුව සංසිඳවන්නේ කොහොමද? සංසිඳීමේ සහායකෙක් වෙනකොට ගිනි තැබීමේ සහායකෙක් වෙන්නේ නැතුව ඉන්නේ කොහොමද කියලා තනියෙන් හිතන්න වෙයිනේ. නමුත් ආත්මාර්ථයට ඉඩ දෙන්නේ නැහැ. කලදුටු කල වලයිහ ගන්න. ඔය ක්‍රියාකලාපය තුළ මම දකින්නේ බොහෝ කලදුටු කල වලයිහ ගැනීමක්. එළිවෙවි ඉදිරියට. ඉතින් ඒ නිසා මිනිසා කාරණා 3ක් යටතේ පාලනය වෙන්න ඕන. එක නීතිය යටතේ. ඉතින් නීතිය යට නම් ඉහළ තැන් සහ පහළ තැන්වත් හොරකම් කරන්න නැතුව ඉන්න ඕනේ. 2 බුදු සමයේ නම් පව්පින් 2ක් පෙන්නලා පවෙන් වලකින්න කියලා තියෙනවා. පින් කළාට කමක් නැහැ. ඒක යහපත් විපාක, පවේ දුක් විපාක. ඒ හොරකම, මරකම, බොරුව, පව්කම් කරමින් ඔබ ඔය දෙකම කඩනවා නේද? නීති දෙකම. ඒවල් වාක්‍යට සීමා වෙලා, කියන්න සීමා වෙලා ඇරුණාම අර මම පෙන්නපු තව ඉතින් මේ කිසහ නොකි ආයතනයක් තුළ, දෙපාර්තමේන්තුවක් තුළ, ගබඩාවක් තුළ, කාර්යාලයක් තුළ මෙසේ ව්‍යාජ ඉලක්කම් දමා මඩිය තර කර ගැනීම ගසා කෑම නොවේද? ආත්මාර්ථය නොවේද? හොරකම නොවේද? තව කට්ටියක් එතෙන්ද ගියාම ඒකම නම් පටන් ගන්නෙ ඒ මාරුවෙන් වැඩක් තියනවාද? මම ඔබට හිතන්න ආරින්නේ ඒකයි. මොකද කැලේ මාරු කරන්න පුළුවන්. හැබැයි කොටියාගේ පොල්ලි මාරු වෙන්නේ නැහැ. කොටියා කොටියමයි. අන්න වගේ පෘථග්ජනයින්ට පාලනය මාරු කරන්න පුළුවන්, තැන් මාරු කරන්න පුළුවන්. නමුත් ලෝභ දේශ මොහ වල නිසා හට ගන්නා වූ ලෝභ දේශ මොහ අවුල එහෙමමයි. ඒවා ගැන තේරුම් ගන්නේ නැතුව ඔබ කිසියම් හුවමාරුවක් කළොත් ආපහු ආයෙත් ඔබ මිරිඟුවක් පස්සේ යන්නේ සහ තවත් වතාවක් රැවටී මැරුණාම පස්සේ තේරෙයි වැරදුනා නේද කියලා. ඒ නිසා බුදුරු හෙළි කරවදාලා වූ දසසක් විතිවත් දසරාජ ධර්ම ආදී ප්‍රතිපත්ති මුල් කොටගත්ත පියෙක් දරුවන්ට සමසෙනෙහසක් දක්වන්නාසේ සමස්ත සමාජයට ලෙන්කත්කමක්, ආදරයක් ගලවා ගැනීමට ආදරය කරන කැපවීමක් කරන්න පුළුවන් අය වෙන්න ඕන පාලකයෝ. එනිසා මහත්මා දේශපාලනය මේ සියල්ල තුළ පිරිහීමක් නේද දකින්නේ. එනිසා මමත් ඉන්නවා වෙනස් විය යුතුමයි කියන තැන. හැබැයි ඔබ කතා කරන මේ දුෂ්ටකම් ටික තියාගෙන පිටිපැත්තෙන් වෙනස් වීමක් මානුමත කරන්නේ නැහැ. අර මම පෙන්වුවේ කාරණා ගොඩක්. සමස්තය අවංක භාවය පිළිගන්න වෙනවා. නීතියට ගරුක වෙන්න, පව්පින් විපාක විශ්වාස, ඉන් එහාට තව තියෙනවා මේකේ ධර්මාධිපතෙයියුම් කියලා එකකුත් බුදු සමයේ. ධර්මයේ දන්නා බැවින් පව් නොකරන බන්තරටපත් වෙන්න පුළුවන් නම් පාලකින්ට ඔක්කොටම කොයිතින් අපි කියන ධර්මය අහපු ඔය ලොකු අය 5 දෙනෙක්වත් මේ රටේ ඉන්නවත් දන්නව නැහැ. මොකද අපිට කවුරුත් එහෙම කතා කරලා නැහැ. ඊට සම්බන්ධ කෙනෙක් දෙන්නෙක් පමණයි නිකම්වත් මට කතා කරලා තියෙන්නේ. අනිත් අයත් අපි හම් වෙන්න ආවොත් ඔවුන්ගේ පටු දේශපාලනයට ඉත් එක් කරගන්න එනවා වරුණාම අපි කියන ධර්මය අහන්න එන අය මට හම් වෙලා නැහැ. අපිත් මේ කරන්නේ දේශපාලනයක්. ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් විනිවෘත වුණා වූ මිනිසුන් තුළ රටක් හදන්න. ඒසා බුදුන් වහන්සේගේ දේශපාලනය සුපිරි. එනිසා යා යුතු මගක් අතක් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ගයක්. මේ අල්ලසෙන්, දූෂණයෙන්, හොරකමෙන්, මරකමෙන්, කපටිකමෙන් තොරව, ගසා කෑමෙන් තොරව ඉහළ තැන් නෙමෙයි පහළ තැන් සිර සියල්ල
පිළිගන්න වෙනවා ප්‍රතිපත්තියක් වශයෙන්. තැන සුදුස්සාටම ලැබෙන එක ඇරුණාම එක දේශපාලන සංග්‍රහයක්, එක ඥාති සංග්‍රහයක් මේවා 65 ඉඳලා අද දක්වා මම දැකලා තියෙනවා. අදාළ තැන්වලට නුසුදුසුකම් පත් කර ගැනීම ආයතන බිඳ වැටීමට හේතුවයි. ප්‍රතිවත්වයේ තීරණ ගන්න තේරෙන්නේ නැහැ. එහෙම නැත්නම් තවත් විදිහක් තමයි ඒ තැන් වලින් හොරා කන්න පුළුවන් තමන්ගේ පත් කරගත්තාම. බොරිලක් අන්දාලා. එනිසා මේ අවුල් වේගයේ මේ රට තනියම නෙමෙයි ඔන්න ඔහමයි. මේ මොහොතේ මේකට ඉතින් ඕන නම් දොස් පැවරිය හැකි ඕන තරම් අයට. දොස් පැවරීම නෙමෙයි අවශ්‍ය වෙන්නේ. කොහොමද ගොඩ ගන්නෙ? කොහොමද එතෙක් තවදුරටත් මේ ගින්න පැතිරෙන්නේ නැති වෙන්න වළක්වන්නේ? මුලින්මත් කරන්න තිබුණා කියන දේ ඇහුවා නම් නැත්නම් වෙනස් වුණා නම්. නමුත් එහෙමත් බැරිකමක් තියෙනවා. Taman වැජෙන්නේ රැකෙන්නේ බලය තුල නම් බලය නැතුවම බලය නැතුව බලු වෙනවා කියලා දැනගත්තාම ඒකට අතාරින්නත් ලෑස්ති නෑ. එතකොට එතන තියෙන ලෝභය බල ලෝභය. බල ලෝභය, ධන ලෝභය, තව ලෝභ තියෙන්න පුළුවන්. ලියාපදිංචි දේශපාලන පක්ෂ සංඛ්‍යාව කීයද බැලුවොත් 80ක් හරි 100ක් හරි තියෙන්න පුළුවන්. ඒ සියල්ල බෙදීම් ඇති කරලා නෙමෙයිද මේ තියෙන්නේ. මේක ඒකපාක්ෂික කරන්න පුළුවන් නම් ඒකපාක්ෂික එක පක්ෂයක් බවට පත් කරලා ඒ අය තෝරනවා සුදුසු අය. තීරණ ගන්න රටක් වෙනුවෙන් ඉදිරියට දරුවන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්ති වෙනස් කරන්න බැරි. එතකොට එතෙන්ට වෙන විසිම ආකාරයක අර සුදුසුකම් සම්මුඛ පරීක්ෂණයෙන් ලබාගත් සුදුසුකම් මත ඇරුණාම වෙනත් යන්න ක්‍රමයක් තියෙන්න බෑ. අන්න එහෙම සැලසුම් කරන අය, සාකච්ඡා කරන අය එමදු විප්ලවයකට සැලසුම් සකස් කරන්න. නමුත් දීර්ඝකාලීන වෙනුවට කෙටි කාලින සැලසුම් අවශ්‍යයි කරන්න පුළුවන් කෙනෙකුට අනිවාර්යයෙන් කරන්න පුළුවන් කෙනෙකුට. ඔබට මේ අවස්ථාවේදී මේ සියල්ල කොහම වුණත් වැදගත් වෙන්නේ ජීවත් වීම. එහෙනම් මරණයටපත් නොවි ජීවත් වෙන්න ආහාර ජලය ටික සපයා ගන්න අවමය දක්වා පස් වහින්න වෙයි. අනික් සුව පහසුකම් ප්‍රභු ටිකක් අපහසු වෙයි. දරා ගන්න ඉගෙන ගන්න. ඒක තමයි විකල්පය. හැමදාම තියෙන්නේ නැහැ. මෙහෙම නෙවෙයි සපයන්ට බැරුව වසර 12ක් පායපු වෙමෙන්ටිසා සායක්. ඒත් මිනිස්සු ජීවත් වුණා කියලා තියෙනවානේ. එනිසා අපිට හැකියාවක් ඇති අය අන් අය බඩගින්න තියන්නට උදව් උපකාර කිරීම, ලාභ කීර්ති ප්‍රශංසා බදු සහන බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. හැකියාවක් ඇති අය හැකියාවක් තියාගෙන රවට්ටන්න නැතුව අවංකවම අහිංසක අවශ්‍ය උදව් උපකාර. මොකද ඔය පසුගිය කාලවල බෙදා දුන්නා වූ 5000ම අරන් තිබුණේ නැති අයට තමයි දුන්නේ. නමුත් නැති අයට කොහොමද බැංකුවල ලක්ෂ ගණන් තියෙන්නේ? නැති අයට කොහොමද ලක්ෂ තට්ටු දෙකේ තුනේ ගෙවල් තියෙන්නේ? නැති අයට කොහොමද වාහන තියෙන්නේ? වාහනෙන් වල ඇවිදින් අරන් ගියේ කොහොමද? අන්න එතකොට කාගෙත් කිල්ලෝට වල හුණු තියනවා. හෙවත් කවුරුත් හොර බොරු සහිත අය කියන එක එළි වෙනවා. ඒ සමස්ත ක්‍රියාවලිය ප්‍රතිඵලය මේ තියෙන්නේ. නිකන් දෙනවා නම් හෙම්බිරිස්සාවත් හොඳයි කියලා කවුරු හරි දෙනවා නම් අරන් දෙන්න බෙදලා දෙන්න. මේ රටේ කී දෙනාද ඉන්නේ එහෙම එපා කියප ඉන්නවා මම දන්නවා. අපිට තියෙනවායි කියලා. අන්න එහෙම කොන්ද කෙලින් තියෙනවා නම් එහෙනම් තියෙන දේ නැති අයට බෙදිලයි. අර මේ ආදායම් පරතරය 10ක් විතර තමයි විශාල ප්‍රමාණයක් මේ භුක්ති විඳින්නේ. අනිත් අය මේ ආදායම් පරතරයේ ඉතා ඈත් වෙලා දුගී පිරිස් වැඩි වෙලා. ඒක සමනය කරන්න ඕනේ. දුක කාලින ක්‍රියාමාර්ග අරගෙන හැමෝටම ජීවත් වෙන්න අවශ්‍ය ප්‍රත්‍යපහසුව ලබා ගන්න පුළුවන් සම ආදායම් තත්ත්වයකට එන්න.
එනිසා බුදු සමයෙන් පෙන්වන්නා වූ අවංක භාවයේ ප්‍රතිපත්තිගරුකකම ඒ වගේම මේක තුල ගැඹුරු ධර්මයක් තියෙනවා. මේක මේ වගේ දේශනාවක විස්තර කරන්න කැමති වෙන්නේ නැහැ. අර අනර්ථය ජනනය කරන්නා වූ ගති ලක්ෂණ ටික අමිත්‍රයා, හතුරා, වදකයා, පසමිතුරා කියලා කතා කරන්නා වූ ගති ලක්ෂණ ටික බුදුන් වහන්සේ වදාරන්නේ ඔබගේ තුලින් මැරෙන්න ඕනේ. ඔබ නෙමෙයි මැරෙන්න ඕන. ලෝභ යෝච ලෝභං පහන්ත්වාන ලෝභ නෙය්යේ නලුබ්බති. යෝච දෝසං පහන්ත්වාන දෝස නෙය්යේ නදුස්සති. යෝච මෝහං පහන්ත්වාන මෝහ නෙය්යේ මොමුමුයති. ලෝභ විය යුතු තැන ලෝභ නොවෙන්ටත්, ද්වේෂ විය තැන දෝෂ නොවෙන්ටත්, මෝහ විය යුතු මෝහ නොවෙන්ටත් පුළුවන්. යම් බුදුහාමුදුරන්ගේ පාර. ඒ කියන්නේ ආත්මාර්ථකාමී වෙන්න බෑ එතකොට. අපට බහුතරයක් එතෙන්න ගේන්න පුළුවන්ද? අවබෝධයෙන් එන්න පුළුවන් නම් හොඳයි, බැරි නම් නීතියෙන් හරි කරන්න ඕන. ඉතින් ඕවැයත් ඔය පවතින දේවල් මිනිසුන් බලන් ඉන්නවා. ඔය තියෙන හිදැස් අඩුපාඩුකම්. අධිකරණයක් විනිශ්චය සභාවක් හොයලා බලලා දඬුවමක් දෙනවා. 4-5 දෙනෙක් 3 දෙනෙක් 6 දෙනෙක් එකතු වෙලා. නමුත් නිදොස්කර නිදහස් කිරීම ඒකට ඉහළින් මොකක්ද තිබුණේ? සමහර විට මිනිමරුන් වලට සම්බන්ධයි. එහෙම නැතුව කාට හරි බැනපු කෙනෙකුට නිදොස්කර නිදහස් කිරීමක් නැහැ. මොකක්ද ඒකේ සාධාරණත්වය? මිනිස්සුන්ට පේනව නේද මේවා? එතකොට ඒව ඇතුළත චන්දා දෝසා බය අමෝහ දේශපාලන පලිගලීම් තියෙනවා කියලා හිතන්න බැරිද? මම කතා කරන්නේ කාගෙත් කිල්ලෝට වල තියෙන හුණු ගැන. එනිසා ලංකා ඉතිහාසයේ තියෙනවා පාලකයා බෝසත්වරයෙක් විය යුතුයි කියන එකේ තේරුම ඡන්දෙන් දේශෙන් බයෙන් මොහෙන් අගතිරට වෙන ඇඳුමින් බෞද්ධයෙක් නෙමෙයි ප්‍රතිපත්තියෙන් බෞද්ධයෙක් වෙන්න ඕනේ. ප්‍රතිපත්තියෙන් බෞද්ධයෙක් වෙනවා කියලා කියන්නේ බෞද්ධකම හරිය මිනිසත්කමට සලකනවා සමස්ත සමාජයටම. දරුවන්ට වගේ. ඒ තේමාවේ තේරුම ඒකයි. එහෙම නැතුව දේශපාලන තට කපටකම් වලට හැම පන්සලටම හැම කෝලිමටම හැම පල්ලියටම හැම ආයතනයටම ගිහින් ආශිර්වාද ලබා ගන්නවා කියලා එහෙමත් පුළුවන්ද කෙනෙකුට? කෙනෙකුට තියෙන්න ඕන තමන් පිළිගත් එක ආගමයි. ඒක හංගන්න ලැජ්ජ වෙන්න ඕන නෑ. අර දේශපාලන සට කපටකම්. අපි දකිනවා උන්ට ආගමක් නැති බව එතකොට. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං නත්ති මේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං ඒතේන සච්ච වජ්ජේන හොතු වේජය මංගලං. එහෙම කියලා තවත් කොහේ හරි ඉල්ලන්න යන්න අදින්න පිටේ අදින්න පුළුවන්ද? මිනිස්සුන්ට පේන්නේ නැතුණට අපිට පේනවා. උන් ළඟ ඇති ආගමක් නැහැ කියලා. කාගේ වුණත්. මීට වඩා ශ්‍රේෂ්ඨ පුරුෂයෝ අපට ඕනේ. අන ඔවුන්ගේ මතුවීම රටක් දියුණු කරන්න අවශ්‍ය කාරණයක්. නිසා ඔබ තැන දෙන්න ඕන සත්පුරුෂ භාවයට මිසක් ධනයට කුලයට ලේට බය ආත්මාර්ථයට වාසියට නෙමෙයි කියන එකවත් තේරුම් ගන්න. මේ කරුණු තේරුම් ගන්න ඕන ඔබ. එනිසා තේමාව ඉවසීමෙන් සැනසීම ලැබේ. තේමාව හැම සැරේට වඩා හිංසරේ හොඳයි. තේමාව ඉක්මන් වුණොත් කරහෙත් අත දාන බැවි. කලබල වෙන එක නෙමෙයි. ඒක ඔබ තුළ හැඟවී තිබෙනා වූ ලෝභය, දේශය, මෝහය ඔබේ පාලකයා බවට පත්වීම. ඔය හැමතැනම ඕකෝය. ඉතින් බුදුන් වහන්සේගේ තේමාවේ තියෙන ලෝභක්කය, දේශක්කය, මෝහක්කය මෙන්න මේ ටික නැති ජීවිතයකට එන්න. නිකම් බෑ. පන්සල් ගියාට හරි මල්පා පුට්ටියක් පූජා කරලා ඉස්කෝලේ බුද්ධ ආගම ඉගෙන ගත්තාට හරි බෑ. තමා පිළිබඳ අවබෝධයක් ලබාගෙන මේ එන මොහොතේ මේවා මේ මතුවෙන මොහොතේ එකතු වී බලවත් කිරීම වෙනුවට ෂය කරන්න පුළුවන්, ශූන්‍ය කරන්න පුළුවන්. නිවන ශූන්‍ය නෑ. නිවන ලෝභයෙන්, දේශයෙන්, මොහෙන් ශූන්‍යයි. අපි හිතන්නේ නිවන ශූන්‍යයි කියලා බොහෝ දෙනෙක්.
එබැවින් අපේ පැත්තෙන් අපි පැහැදිලි කරන දර්ශනයේ පැත්තෙන් මේකට තියෙන පිළියම් ඔය විදිහට කලබල නොවන එක, සුදුසු ආකාරයෙන් කටයුතු කරන එක. යමක් සිදු වුණොත් ප්‍රමාදයක් තුල දරා ගන්න පුළුවන් අග්යුදක චෝර අපේ සම්පයෝග භෝගත් මේවටත් සාධාරණයි කියලා බුදුහාමුදුරුවෝ වදාරලා තියෙනවා. වැටුනොත් අවසරයක් නැගී සිටින කරුණාම ඒක තුලගත් ආයෙත් පරිගණ්ඩ හිටියොත් එහෙම එතකොට ආයෙත් වැඩි පාරේ. ඒ නිසා මේ නොදියුණු මනසක් ඇති අය තමයි මේ තේරම මේ පරිගණීම ආදී දේවල් කරන්නේ. දියුණු මනසකින් කතහැරලා දාන එකයි කරන්නේ. මොකද ක්‍රියාවට ප්‍රතික්‍රියාව ඉවර වෙන්නේ නැහැ කවදාවත්. හැබැයි මේවත් මේ සිදුවීමුත් මේ මොනවා හරි පිටිපස්සෙන් ගිහිල්ලා ලැබෙන්නා වූ සහනයට වඩා සදහම් නැමැති දේ ඉස්මතු වෙන්න උදව් උපකාර වෙයි. සංකීර්ණ ජීවිතයට වඩා බහුභාණ්ඩික ජීවිතයට වඩා ජීවිතයට අවශ්‍ය සරල ජීවිතයකට යන්න. එතකොට නැති වුණත් ටිකයිනේ. මහා පරිමාණයෙන් නෙමෙයි. සරල සුන්දර මිනිසුන් බවටපත් වෙන්නට නිකම් බෑ. මානී කියන පදේ නීහත අනති කියන පැත්තට අති කියන පැත්ත ඉඳලා හරියන්නේ නැහැ. අනති සහ නීහත දක්වා යන්න වෙනවා. ඔය හැම දෙයක් තුළම අනිත් අයට වඩා පෙන්වන්න හදන එකක් නම් ඒක මානී. මෙලොවට ආවා අපි මෙලොවින් යනවා මොකුත් මේවා ගෙනියන්නේ නැහැ. පරිහරණය සඳහා සැමට සාධාරණයි. දෙවෙනි පියවරේදී යනකොට පව්හෝපින් උනොත් අනාගත ගමනක්. ඒ දෙකට තමන්ටයි අදි වෙන්නේ. ඒක බුදුදහම නෙවෙයි. ලබාගත් ජීවිතේ ලෝභක් දේශ මොහ ෂය කරොත් එහෙම පරලෝක ගමනක් නැතුව නිවෙන්න පුළුවන් වෙනවා. එක්කෙනෙක් දෙන්නෙක් 10ක් 100ක් නොව එදා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිස තුල සහ කාමභෝගී පිරිමින් සහ කාන්තාවන් අතරත් බ්‍රහ්මචාරී පිරිමින් සහ කාන්තාවන් අතරත් දහස් ගණනක් සිටියයි කියලා කතා කරන මේ බියතුන් බුද්ධිමතුන් නිවුන මිනිසුන් සුවඳ උනේ අය අද. අන්න ඒ අය වැඩි කර ගන්න ඕන. ආමිස පූජාව පිටිපස ලුහු බඳින්න නැතුව ඒක උස්සන්න කරන කර තියාගෙන යන්න නැතුව ඒක පුංචි මට්ටමකින් තියලා ප්‍රතිපත්ති පූජාවට මිනිසුන් යොමු කරලා ඔවුන් ලෝභ දේශ මොහ ෂය කිරීමයි ප්‍රතිපත්ති පූජාවෙන් බුදුන් පිදීම. කලබල විය යුතු තැන කලබල වීම ඕන කෙනෙකුට පුළුවන්. නමුත් කලබල විය යුතු තැන කලබල නොවෙන්න ගැඹුරු අවබෝධයක් තියෙන්න වෙනවා. ප්‍රශ්නයක් සම්බන්ධයෙන් බෙදා ගන්න බැරුව බත් පිකානක් බෙදා ගන්න බැරුව මනමාලියක් බෙදා ගන්න බැරුව මම දැකලා තියෙනවා. සුනකයෝ හපා කනවා කා ගන්නවා. උන්ට තමයි කාගෙන විසඳ ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. මනුස්සයින්ට කතා බහ කරලා සාධාරණව විසඳ ගන්න පුළුවන් තරම් උසස් මනුස්සකමක් තියෙන්න ඕන නේද? අදාළ කරුණු තේරුම් ගනිමින් ඔබ තුලින් මේ සමාජයට වරදක් නොවන පුද්ගලයෙක් බවට පත් වෙන්නට හිතට ගන්නා ලෙස මතක් කරවෙන්න. මේ ආරාධනයකින් මේ කතාව කළේ මම. ඒක ලෝකෝත්තර නොවෙන්න පුළුවන්. ලෝකෝත්තර ධර්ම දේශනා කරන අපට ඕවත් කරන්න බැරි නැහැ. ඒ නිසා ඔබේ යුතුයකම මේ කාරණෙන් තේරුම් අරගෙන එන අභියෝගයන්ගේ කලබල නොවන තැනට දිනු මානසිකත්වයක් ඇති කර ගන්නට අවශ්‍ය ධර්ම අවබෝධය ලබාගෙන එසේ හැසිරෙන්න හිතට ගන්නා ලෙස මතක් කරමින් ධර්මානුශාසනාව මෙපමණකින් අවසන් කරනු ලබනවා. සබ්බීතියෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ බව හැම දිනාටම තෙරුවන් සරණයි. මෝහක්ඛයෝ නිබ්බානං